අද ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මම යොදා ගන්න කල්පනා කළ සූත්‍ර දේශනාව අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනා කොට වදාළ අසිබන්ධක කියන සූත්‍ර දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ වැඩ ඉන්න කාලේ මේ සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ. පාවාරික කියන අඹ උයනේදී. ගාමිණී කියලා පුද්ගලයෙකුට තමයි මේ දේශනාව කළේ. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච ගාමිණී බුදුරජාණන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි, මම ජීවත් වෙන්නේ බටහිර ප්‍රදේශකයේ. මේ බටහිර ප්‍රදේශයේ බ්‍රාහ්මණවරු දවසකට දෙපාරක් සීතල වතුරේ වැහැලා නානවා. ඒ නානකොට නෙළුම් මල්, මානෙල් මල් මේ වගේ දේවල් ගෙලේ පැලඳගෙන තමයි නාන්නේ. ඒ නානකේ අරමුණ තමයි පිරිසිදු වෙන්න, හොඳ අය වෙන්න, කුණු ඉවත් කරගන්න. නමුත් පින්නතුනි, මේ අයට සම්මා දිට්ඨිය තිබිලා නැහැ. පිරිසිදු වීම, හොඳ අය වීම, කුණු ඉවත් කර ගැනීම බලාපොරොත්තුවක්. නමුත් ඒක කරගන්න උත්සාහ කරන්නේ මේ දවසකට දෙපාරක් නාලා. දැන් මේ නාලා ගොඩ වෙලා එනකොට ඒ බ්‍රාහ්මණ ශ්‍රාවක පිරිස් විශාල වශයෙන් එකතු වෙලා ගිනි ගොඩවල් දල්වගෙන, ධාන්‍ය ගොඩවල්, වටිනා තෙල් වර්ග, තල තෙල්, ගිතෙල්, ඒ වගේ තෙල් වර්ගත් එකතු කරගෙන බ්‍රාහ්මණවරු ආහම කියනවා, අපේ අම්මා, අපේ තාත්තා, අපේ අහවල් ඥාතියා මරණයටපත් වෙලා. දැන් මෙච්චර කල් ඒ අයට පරලොවින් සංග්‍රහයක් කරන්න, ඒ අය සුගතිගාමී කරගන්න අපිට මේ පූජාව කරලා දෙන්න කියලා. ඒ ප්‍රකාශය අහපුවහම බ්‍රාහ්මණවරු අර ධාන්‍ය අරගෙන ගින්නට දානවා. ගින්නට දාලා පුලුස්සනවා. ධාන්‍ය ටික දැවෙනකන් බ්‍රාහ්මණ පිරිස ගිනිගොඩ වටේට ඇවිද ඇවිද ස්තෝත්‍ර කියනවා. නැවත ගින්න ධාන්‍ය පුච්චලා ඉවර වෙනකොට ආයෙත් ධාන්‍ය දානවා. අර වටිනා තෙල් වර්ගත් මේ ගින්නට දානවා. තෙලුත් දවනවා, ධාන්‍යත් දවනවා. සෑහෙන වෙලාවක් ස්තෝත්‍ර කියා මේ ගිනිගොඩ වටේට ප්‍රදක්ෂිනා කරලා මේ අය කියනවා, දැන් හරි, ඔබේ ඥාතිවරයා බඹලොව ඉපදුනා. එතකොට ඥාතිවරයාට බඹලොව ඉපදෙන්න මේ අය කරපු පින්කම මොකද්ද? ගින්න නැමැති බලවත් දෙවියා අපි විසින් පිදුවා. ගින්න නම් වූ බලවත් දෙවියා සන්තෝෂ කරපු නිසා අපේ ඥාතිවරයාට බඹලෝ යන්න ලැබුණා. දැන් ඥාතීන්ට හරි සතුටුයි. ඊට අමතරව මේ බ්‍රාහ්මණවරු වයසක එක්තැන් වෙච්ච වැඩිහිටියෝ ඉන්න ගෙවල් වලට යනවා. ගෙදර අයට කතා කරලා ඒ වයසක කෙනාගේ යහන ළඟට ගිහිල්ලා යහන වටේට ප්‍රදක්ෂිනා කරනවා. ස්තෝත්‍ර කියා. සෑහෙන වෙලාවක් ප්‍රදක්ෂිනා කරලා කියනවා, දැන් හරි, මෙයා මරණයට පත්වෙච්ච ගමන් බඹලොව උපදින්න අවශ්‍ය කාරණා ටික දැන් සම්පූර්ණයි. ඒ මිනිස්සුන්ට හරි සතුටුයි. ඒ මිනිස්සු තමයි ගිහිල්ලා බ්‍රාහ්මණවරු එක් කරගෙනත් එනවා. සමහර විට බ්‍රාහ්මණවරු වෙනවා, නැත්තම් ගිහිල්ලා එක් කරගෙන එනවා.
අපේ තියෙනවා එහෙම සිරිතක්. අපේ කෙනෙක් වයසට පත් වුණාම එක්තැන් වුණාම අපිත් ස්වාමින් වහන්සේලා වැඩම කරවගෙන ගිහිල්ලා බණක් කියනවා. සෙත් පිරිත් ටිකක් කියනවා. ඒ අයට සාදුකාර පවත්වන්න සලස්සනවා. පරිස්කාර ගෙනල්ලා ඒ අයගේ අතේ තියලා පූජා කරවනවා. අවසාන වෙලාවේ හිත සතුටු කරවලා පිනක් අනුමෝදන් කරනවා. ඒ වැඩේ තමයි මේ බ්‍රාහ්මණවරුත් මේ කරන්නේ. ගාමිණීට තියෙන ප්‍රශ්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මැරෙන්න ඉන්න සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට නම් පුළුවන් සුගතිගාමී කරන්න. ඒක මම දන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේට කරන්න පුළුවන් ඒ වැඩේ මේ බ්‍රාහ්මණවරුන්ටත් කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැ. නොදී භාග්‍යතුන් වහන්සේ ගාමිණීගෙන් අහනවා, ගාමිණී මම ප්‍රශ්නයක් අහන්නද? එහෙමයි ස්වාමීනි. මගේ ප්‍රශ්නෙට ඔබට පුළුවන් විදිහට උත්තරයක් දෙන්න. ගාමිණී හා කීවා. බුදුරජාණන් වහන්සේ ගාමිණීගෙන් ඇහුවා, ගාමිණී මේ ලෝකේ ජීවත් වෙන කාලේ දස අකුසල් කර කර යම් කෙනෙක් ජීවත් වෙනවා. ගාමිණී ඒ පුද්ගලයාට මරණින් මත්තේ සුගතියක් තියනවාද කියලා. ගාමිණී සඳහන් කළා, නෑ ස්වාමීනි. දස අකුසල් කර කර ජීවත් වෙලා මරණින් මත්තේ සුගතියක් නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, ගාමිණී පිරිසක් එකතු වෙලා ගල් කැටයක් රෝල් කරගෙන ගිහිල්ලා වතුරට දානවා. වතුරට දාලා මේ පිරිස ස්තෝත්‍ර කියා ඒ වතුර වල වටේට ප්‍රදක්ෂිනා කරනවා. ඒ ප්‍රදක්ෂිනා කරන අතරතුර අර වතුරට දාපු කළු ගලට අඬ ගහනවා. අනේ කළු ගල ගොඩට එන්න කියලා අඬ ගහනවා. උඩට එන්න බැරි නම් ජලතලයේ මත අපට පෙනිපෙනී පාවෙවි ඉන්න කියලා කියනවා. එහෙම බැරි නම් ඉවුරට හේතු වෙලා ඉන්න කියලා කියනවා. ගාමිණී කළු ගල ගොඩ එනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි. කළු ගල වතුරට දාහම යටට ඇදෙන ස්වභාවයෙන් යුක්තයි. උඩට ඇදෙන්නේ නෑ කවදාවත්. ගාමිණී ආන් ඒ වගේ තමයි. පස්පව් දසකුසල් කර කර ඉඳලා මැරිලා ඒ අය පහසුවෙන් ගොඩ ගන්න බෑ. කළු ගල වගේ මේගොල්ලෝ යටට ඇදෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට දැන් ගාමිණීගේ ප්‍රශ්නෙට භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ උත්තරයක් සපයලායි තියෙන්නේ. මේක සම්පූර්ණ කරන්න තව කරුණු ගොඩක් දේශනා කරනවා. කළු ගල උඩට එන්නේ නෑ වගේ පස්පව් දසකුසල් කර කර ඉඳලා මැරිච්ච මිනිස්සු සුගතිගාමි වෙන්නේ නෑ. එතකොට ධර්මයක් දන්නේ නැති ඒ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණවරු එක්ක කටයුතු කරලා දසකුසල්ම කර කර ඉඳලා මැරිලා ගිහිල්ලා ඒගොල්ලෝ නිරේගාමි වෙනවා. මේ ගිනි දෙවිය පුදලා ගොඩ ගන්න පුළුවන්කමක් එහෙම පුළුවන්කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා, ගාමිණී හත්මුතු පරම්පරාවක් සතුටු කරව ඉපදිච්ච අය ඒ අයට සත්පුරුෂයෝ හම්බ වුණේ නැත්තම් ඒ හැමෝටම වෙන්නේත් ඕකමයි කියලා. කවුද පින්නතුනි මේ හත්මුතු පරම්පරාවක් සතුටු කරව ඉපදිච්ච අය කියලා කියන්නේ? එතකොට මේ ලෝකේ එහෙම ඉපදිච්ච වෙනම පිරිසක් ඉන්නවද? එහෙම පිරිසක් නැහැ. අපි හැමෝම එහෙම අය. අපි උපදින්න ඉන්න කාලේ අපේ අම්මට ඇති වුණේ පුදුම සතුටක්. ඒ කියන්නේ තමන් දරුවෙක් පිළිසිඳ ගත්තා කියන සතුට අම්මට තියෙනවා. එතකොට අම්මගේ අම්මා
එතකොට අපේ කිරි අම්මා ආච්චි ඒ අයට ලොකු සතුටක් තියෙනවා මගේ දුව අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා. තාත්තටත් සතුටුයි. සහෝදර පිරිසටත් සතුටුයි. සමහරලාට අම්මගේ අම්මා තාත්තා ජීවත් වුණොත් ඒගොල්ලන්ටත් සතුටුයි. ඒ විතරක් නෙමෙයි තාත්තගේ පාර්ශවයත් සතුටුයි. අපේ පුතා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා. එතකොට අම්මගේ පාර්ශවයයි තාත්තගේ පාර්ශවයයි අම්මයි තාත්තයි දෙන්නත් ඇතුළුව සතුටු වෙවි බල බල ඉන්නේ අපේ අලුත් සමාජිකයා කවදද උපදින්නේ කියලා. දුවෙද්ද පුතෙද්ද කියලා. දින වකවානු ලං වෙන්න අලුත් සමාජිකයා දැකගන්න හැමෝටම තියෙන ලොකු සතුටක්. ලොකු කැමැත්තක්. ඉතින් ඒ දෙපාර්ශ්වයම සතුටු කරව ඉපදිච්ච කෙනා තමයි මේ බණ අහන හැමෝම. හත්මුතු පරම්පරාවල් සතුටු කරව ඉපදිච්ච අය. හැබැයි ඒ අයට හම්බෙන්න ඕනේ සත්පුරුෂයෝ. මනුස්ස ලෝකෙට එනකොට නිරේවල් වල ඉඳලත් එනවා. දිව්‍ය ලෝකවල ඉඳලත් එනවා. දෙවියොත් හැමදාම දිව්‍ය ලෝකෙ ඉන්නේ චුත වෙනවනේ. ආයුෂ ඉවර වෙලා. ආන්ගේ චුත වෙනකොට සමහර දෙවියෝ Tamanට නිමිති පහළ වෙලා කියලා කල්පනාවක් නැහැ. දිව්‍ය ලෝකෙ ඉපදිලා අප්‍රමාණ වූ පංචකාම සැපෙම වින්දා. හරි අග්‍රයි දිව්‍ය ලෝකෙ තියෙන පංචකාමයේ. කිසිම දුකක් කරදරයක් පීඩාවක් නැහැ. ඒ සැපයට වැටුනහම මනාව සිහිය පිහිටවන්න බැරුව ගියොත් අතරමං වෙනවා. මනුස්ස ලෝකෙත් එහෙමයි. අපි සමහරලාට ලොකු කඩසාප්පු තියෙනවා අක්කර ගණන් ලොකුව. ඒ වගේ නැති බඩුවක් මුට්ටුවක් නැහැ. හැම දෙයක්ම වගේ තියෙනවා. එක තැනකින් ඇතුල් වෙච්චහම ඇවිදලා අන්තිමට ඇතුළුනේ කොතනින්ද කියලා හිතා ගන්න බැරුව යනවා. අතරමං වෙනවා ඒක ඇතුලේ. ඇතුලේ ඉන්න සේවකයන්ගෙන් අහන්න වෙන්න ඕනේ පිට වෙන්නේ කොහෙන්ද කියලා. එයි අපි වාහනේ නතර කරලා ඇතුල් වෙච්ච තැනින් නෙමෙයි බලහම පිට වෙලා තියෙන්නේ. සමහරලාට තමන්ගේ වාහනේ නතර කරපු තැනට වෙන වාහනයක් අරන් ඉන්න වෙනවා. ඒ වාගේ අවස්ථා තියෙනවා. දැන් මේක ඇතුලේ නොයේක් බඩු බාහිරයිදී අතර අපි අතරමං වෙලා. සැපයත් එහෙම තමයි. පංචකාම සැපේ විඳින්න ගියහම මේ දුක වේදනාව තේරෙන්නේ. මැරෙනවා කියන එක වයසට යනවා කියන එක තේරෙන්නේ. සමහර කෙනෙක් හරි හම්බ කරන්න ගියහමත් එහෙමයි. එතකොට අපින්නොතිනේ අපේ තියෙන සැපේට වඩා කෝටි ප්‍රකෝටි වාරයකින් ඉහළයි දෙවියන්ගේ සැපේ. එහෙම සැප විඳින තැනක ඉපදිලා බේරෙන්නේ සිතාසුළු පිරිසයි. ඒ සැපයෙන් මත් වෙලා ජීවත් වෙනවා මරණාසන්න වෙනකොට නිමිති පහළ වෙනවා දැන් මෙහෙන් චුත වෙන්න ළඟයි කියලා. මාලා මිලා යන්ති. උපදිනකොටම පැලඳ ගන්න මල් පර වෙනවා. ඒ අවුරුදු 10 ගාණක් පරවිච්ච නැති මල්. සමහර මල් අවුරුදු කෝටි ගාණක්. අවුරුදු ලක්ෂ ගණන් පරවුනේ නැහැ. පින නිසා ඒව හැමම තියෙනවා. දැන් ඔබ දිව්‍ය ලෝකයෙන් යන්න ළඟයි කියන පණිවිඩය තමයි පැලඳගෙන ඉන්න මල් පර වෙනවා. මාලා මිලා යන්ති. වත්තානි කිලිස්සන්ති. දෙවියන්ගේ ඇඳුම් කිලුටු වෙන්නේ දහඩියවත් දාන්න නැති හින්දා. ඒ කිලුටු නොවන ඇඳුම් හිරු සඳු වගේ බැබලෙනවා. යම් දවසක ඇඳුම කිලිටු වුණා නම් මම මෙහෙම පිට වෙන්න ළඟයි කියන පණිවිඩය. සඳහන් කරනවා එදාට නම් මඩේ පෑගුවා වගේ අපි විතර වෙනවා කියලා. දෙවියන්ගේ තියෙනවා හරි ලස්සන රශ්මි ධාරාවක්. ඒක විහිදෙන්නේ නැතුව යනවා. ඒ චුත වෙන්න ළඟයි කියන පණිවිඩය. දෙවියන්ට දාඩිය දාන්නේ නැහැ කවදාවත්. හදිසියේ දහදිය ගලන්න පටන් ගන්නවා.
එතකොට දැනගන්න ඕනේ මෙහි ඉඳලා ඉවරයි කියලා. තව ටික වෙලාවයි ඉඳ තියෙන්නේ. දෙවියන්ගේ යහන අප්‍රමාණ සැපයි. ඔය දිව්‍යමය යහනේ තමයි මේ සැප වින්දේ. ඕකෙන් බහින්ද හිතුනේම නැහැ. මේ නිමිති පහළ වෙනකොට යහනට ගොඩ වෙන්න හිතෙන්නෙම නැහැ. මේ නිමිති පහ පහළ වෙනකොට දැනගන්න ඕන දැන් මම මෙහෙන් පිට වෙන්න ළඟයි කියලා. නමුත් සැපය වැඩි හින්දා ඒකවත් සමහර අයට තේරෙන්නේ නැහැ. ඒකේ ලොකු අමුතු වෙනසක් නැහැ පින්නතුනි. මොකද මනුස්ස ලෝකෙත් ওই නිමිති පහළ වෙනවා. නමුත් දැන් අපි චුත වෙන්න ළඟයි මෙහෙන් යන්න ළඟයි ජීවත් වෙච්ච කාලේ වැඩි ජීවත් වෙන්න තියෙන කාලේ අඩුයි. එහෙම තේරෙන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් අද කාලේ අවුරුදු 50ක් 55ක් ගත වෙනකොට මිනිහෙක් බොහෝ වෙලාවට රෝගාබාධයට ලක් වෙලා ඉවරයි. ඊට කලිනුත් රෝගාබාධ හැදෙනවා. 50 55 වෙනවා කියලා කියන්නේ වර්තමාන කාලේ හැටියට ඉතාම දුර්වල වෙනවා. සමහරලාට අපේ කිරියම්මලා කිරියත්තලා අම්මලා තාත්තලා අවුරුදු 80ක් 85ක් ජීවත් වුණා. අපි එච්චර ඉඳී කියලා හිතන්න බෑ. නමුත් හරියට අපි ගාව පින් තියෙනවා. ඒ පෙර පින් තියෙන නිසා තමයි අවාසනාවට මේ කාලේ මෙච්චර වහකකා වුණත් අපි තාම ජීවත් වෙන්නේ. ඒක වෙන පුදුමයක් නෑ අපි ගෙනපු පින් වල බලය ඔය තියෙන්නේ. නැත්තම් කන වසවල හැටියට මෙහෙම ජීවත් වෙනවා පුදුම නැද්ද? ඒ පුණ්‍ය මහිමේ තියෙනවා හැබැයි ඒ වසවල බලපෑමත් එක්ක අපේ අම්මලා තාත්තලා හිටියා වගේ අපිට ඉන්න බෑ. ඒ වෙනකොට හුඟක් අරෝබලත් වෙනවා. නමුත් අපිට ඒක තේරෙනවද? අවුරුදු 40ක් වුණාම හිතෙනවා තව අවුරුදු 10ක් ඕන නම් කොන්ද කෙලින් තියාගෙන හොඳට වැඩ කරයි. ඒ අවුරුදු 10වත් පිනක් දහමක් කරන්න ඕනේ. මටත් ඉස්කෝලේ ගියපු කාලයක් තිබුණා. ඒ කාලේ මගේ රූපේ කොහොමද? අපි විවාහ වෙච්ච කාලේ අපේ රූපේ කොහොමද? නමුත් දැන් කොහොමද? රැවුල ඉදිලා, කෙස් ඉදිලා. එදා ඉස්කෝලේ ගියපු කාලේ පින්තූරයක් අරන් බලන්න තිබ්බනම් විවාහ මංගල දවසේ ගත්ත පින්තූරය ආපහු බලනකොට එහෙම රැවුල ඉදිලා කෙස් ඉදිලා පේනවද? නමුත් දැන් ඒ දෙකම වෙලා. එහෙනම් දැන් මේ නිමිති පහළ වෙලා. අපිට තේරෙන්නේ නැහැ දැන් අපි කොහොම හරි උත්සාහ කරන්නේ ඉදුණු කෙස් ගස් ආපහු ප්‍රකෘති තත්වයට ගේන්න පුළුවන් නම් ඒක වෙන්නේ නැහැ. නමුත් අපි වෙන ක්‍රමයකින් ඒක වහගන්න හරි දඟලනවා. මරණය ළඟයි කියලා පෙන්නලා තියෙන නිමිත්ත වහන්න දඟලන්නේ අපි සිහි කල්පනාවෙන් නෙමෙයි ඉන්නේ. දෙවියෝ වාගේ සැප විඳ විඳාද මේ ඉන්නේ. දෙවියන්ට නම් දහඩියවත් දාන්නේ. අපිට තියෙන ලෙඩ රෝග ගැන කල්පනා කරලා බැලුවොත් හිතන්නත් බයයි. හැම රැලි වැටිලා, ඇස් වල ගහිලා. මේ අපිටත් නිමිති තමයි පෙන්න යන්නේ. මෙච්චර මනුස්ස ලෝකේ දුක් විඳින අපිට ඒ බව තේරෙන්නේ නැත්නම් අච්චර සැප විඳින දෙවියන්ට කොහොම තේරෙන්නේ නැහැ. අන්න ඒ හින්දා චුත වෙන කම්ම දන්නේ නැහැ. නිරේටම යනවා. දිව්‍ය ලෝකෙන් චුත වෙලා නිරේටම යනවා. සමහර දෙවියෝ නම් නිමිති පහළ වෙනකොටම දැනගන්නවා. දැන් මනුස්ස ලෝකෙත් ඉන්න සමහර අය කියනෝනේ අහවල් කාලෙට සුලිසුලඟක් කියනවා. අහවල් කාලෙට භූමිකම්පාවක් එනවා. අහවල් කාලෙට සුනාමියක් එනවා. හරියටම කියන අය ඉන්නවා. ආන් ඒ නිසා කාලේ දැනගෙන ඒගොල්ලෝ කලින්ම ලෑස්ති වෙනවා. ලෑස්තිලා ජීවිතේ බේර ගන්නවා. ඒ වාගේ අර දිව්‍ය ලෝකෙත් නිමිති පහළ වෙනකොටම දැනගන්නවා. සූදානම් වෙලා හරි සතුටින් ඉන්නේ. ඇයි ඒ සතුට? මෙහෙන් යන හින්දාද? මෙහෙන් යන බව ඇත්ත. හැබැයි යන්නේ ඊට වඩා ඉහළ තැනකට. පල්ලෙහාට නෙමෙයි. පින්නතනේ අපිත් මෙහෙම ඉන්නකොට හොඳටම දන්නවනම් අවුරුදු 65ක් 70ක් ගිහිල්ලා මැරිලා තවුතිසාවේ ගිහිල්ලා ඉපදෙනවා කියලා. ඇත්තට මේ 65 එනකම් පරක්කුවක් අපිට තියෙනවා. මොකද මැරිච්ච ගමන් තවුතිසාවේ යන බව දන්න හින්දා. දැන් මැරෙන්න බයයි නම් අපිට තාම අපි ගැන ලොකු විශ්වාසයක් නැහැ.
මම දුගතිගාමී නොවි සුගතිගාමී වෙන්න බොහොම පිං කරලයි තියෙන්නේ කියලා විශ්වාස නැහැ. මොකද කලවීමේ ඔක්කොම කරලා තියෙන්නේ. කෙටියෙන් කියහම තාම බුදුරජාණන් වහන්සේට හරියට කීකරු වෙලා නැහැ. ආන් ඒ හින්දා බයකුත් තියෙනවා සතර අපායේ අයිදෝ කියලා. ඍජු තීරණයක් නැහැ සුගතිගාමී වෙනවා කියලා. නමුත් අර දෙවියෝ හරි සතුටින් ඉන්නේ. ඒ මීට වඩා ඉහළටයි යන්නේ. ඔය අතර පිරිසක් ඉන්නවා නිමිති පහළ වෙලා දවස් 2-3කින් දැනගන්නවා. දැන් චුත වෙන්න ළඟයි කියලා. මනුස්ස ලෝකේ දවස් 7ක වාගේ කාලයක් තියලා තමයි ওই නිමිති පහළ වෙනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ. අන්න ඒ දෙවියෝ අඬන්න පටන් ගන්නවා කියලා කියනවා. නිකන් නෙමෙයි විලාපකී කිය අඬනවා කියලා කියන්නේ. එතකොට තාම නිමිති පහළ වෙලා නැති නිකන් තරුණයි වගේ කියලා හිතන දෙවිවරු ඇවිල්ලා අරගොල්ලෝ සනසනවා. අඬන්න එපා. ඇඬුවා වැළපුණා කියලා නතර වෙන්න පුළුවන් කමක් නැහැ. නිමිති පහළ වුණා නම් යන්නම වෙනවා. ඒක හින්දා හිත හදාගන්න. හිත හදාගෙන ගිහිල්ලා සුගතියක උපදින්න. සුගතියක ඉපදිලා ඒ සුගතිය හොයාගන්න තියෙන හොඳම දේ හොයන්න. ඒ හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හොඳම දේ හොයාගෙන ඒක මත මනාව පිහිටන්න. ධර්මය හොඳටම දැනගෙන මනාව ධර්මයේ පිළිපදින්න. පිළිපැදලා ශ්‍රද්ධාව උපදව ගන්න. සුගතියේ උපදින්න හොඳම දේ හොයාගන්න ඒ මත පිහිටන්න. ශ්‍රද්ධාවේ පිහිටන්න. එහෙම කටයුතු කරලා ආයෙත් අපි ගාවට මෙන්න. එතකොට එහෙනම් ආපහු එතෙන්ට යන්න පුළුවන්. සුගතියේ ඉපදෙන්න කිව්වා. හොඳම දේ හොයාගන්න කිව්වා. ඒ මත පිහිටන්න කිව්වේ ශ්‍රද්ධාවේ පිහිටන්න අපි ගාවට එන්න. හැබැයි හොඳම දේ කියනකොට තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මය හොයන්න කිව්වා. පින්නතුනේ අපිත් යනවානේ බඩු බාහිර ආදී හොයන්න ගියහමත් හොඳම දේ හොයන්න. වෙලෙන්දෝ අපිට කියනවා මේකත් හොඳයි මේකත් හොඳයි මේක අලුතෙන් එන එකක් මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා. නමුත් සමහරලාට අපි හොයන්නේ ඉස්සර ඉඳලම ආපු භාණ්ඩ වර්ගයක්. දන්නවා මේක අපේ කිරියම්මලාගේ කාලේ ඉඳලා තිබිලා තියෙනවා මේ නම. ඒ හින්දා ඒ වර්ගය බොහොම හොඳයි. කඩයක් ගාන යනවා ඒ වර්ගේ හොයා. ආන් ඒ වාගේ මෙහි ආපුවම හොඳයි කියලා පේන දේවල් ගොඩක් තියෙනවා. නමුත් මෙතන හොයාගන්න කීවේ විශේෂයෙන් කියනවා තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මය හොයන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොයන්න. අද අපේ රටේ වුණත් ධර්මයේ වාගේ දේවල් හුඟක් තියෙනවා. බැලූ බැල්මට ධර්මයේ වගේ තමයි පේන්නේ. හරි ලේසියිනේ පහසුයිනේ මග කියලා හිතෙනවා. ඒ හින්දා ප්‍රඥාව නැත්තෝ වේගෙන් ඇදීගෙන ගිහිල්ලා තියෙන්නේ කොහාටද? අධර්මයේ පැත්තට. ඒගොල්ලන්ගේ කල්පනාව බොහෝම ඉක්මනට නිවන් දකින්න පුළුවන් ඇති කියලා. ඒ අධර්මයේ පැහැදිලි කරන්නෙත් එහෙමනේ. මේක ඔච්චර බරට ගන්න දෙයක් නෑ, මෙච්චර මිනිස්සුන්ට කියවන්න දෙයක් නෑ, සුළු දෙයයි කරන්න තියෙන්නේ මෙහෙමයි කියලානේ. ඒක සුළු දෙයක් නම් අපි සංසාරේ මෙච්චර ආවෙ මොකටද? අනමතග්ග සංයුත්තේ පැහැදිලි කළේ මහා සාගරයේ ජලයට වඩා අඬලා තියෙනවා කියලා අම්මා වෙනුවෙන්. මහා සාගරය කියලා කියහම පින්නතුනේ කාටද තේරෙන්නේ? ලෝක ගෝලය අරන් කරකවලා බලනකොට ගොඩබිම තියෙන ටිකයි හැමතැනම නිල් පාට තියෙන මහ මුහුදමයි. ඒ මහ මුහුද ගැන මේ කියන්නේ. ඒකේ කොච්චර ජලයේද කියලා කියම අපි දන්නවද අගාධ කොච්චරද යට කොච්චරද කියලා. ආන්ගේ ජලයට වඩා වැඩියෙන් එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬලා තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අනමතග්ග සංයුත්තේ. දේශනා කිරුවේ බද්දවග්ගීය භික්ෂුන් වහන්සේලාට. අද සමහර කෙනෙක් විවේචනය කරන ඔච්චරත් ඇඬුවද කියලා. නමුත් විවේචනය නොකර භාග්‍යතුන් වහන්සේට කීකරු වෙච්ච නිසා බද්දවග්ගීය භික්ෂුන් වහන්සේලා අනමතග්ග සංයුත්තේ ඉවර වෙනකොට සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වෙලා භාග්‍යතුන් වහන්සේට වැඳලා අහසින්ම වැඩියා. නමුත් අද ප්‍රඥාව තියනවා කියලා හිතන අපිට ඒව තර්ක විතරයි. අපි තර්ක කරන ඔච්චර ඇඬුවද ඔච්චර ඉපදුනාද? අපි කැමති වුණත් නැතත් එහෙම වෙලා තියෙන්නේ. ආන් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න පුළුවන් නම් ඒක තමයි තියෙන ලොකුම දිනුම. පහසුවෙන් අපි හොයන දේ හොයාගන්න හම්බෙන්නේ නැහැ. තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මය ඕනේ. හරියටම තැනට යන්න පුළුවන් පාර හොයාගන්න ඕනේ.
එහෙම නැත්නම් මගට ගිහිල්ලා අතරමං වෙලා තියෙන්නේ. වැරදි පාරවල් කියලා තියෙන්නේ. දන්නේ නැති තැනක් හොයාගෙන යනකොට කී දෙනෙකුගෙන් පාර අහනවද? ඒගොල්ලෝ වැරදියට පාර කියලා hina වෙනවා. අපි අතරමං කරලා. ඒ වුණාට අපි යනවනේ වැරදි පාරේ. ගිහිල්ලා අපිත් අතරමං වෙනවා. ඉතින් ඒ වගේ ධර්මයේ වගේ අධර්මයේ හොයාගෙන ගියහම කොතන හරි තැනක හොඳටම අතරමං වෙනවා. ඒ සාමාන්‍ය තැනක නෙමෙයි සතර අපායේ කොහේ හරි අතරමං වෙන්නේ. දෙන්න හරියටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තමයි නියම තැනට පාර කියලා තියෙන්නේ. ඒ තථාගතප්ප වේදිත ධර්මයේ හොයලා ශ්‍රද්ධාව මත පිහිටලා එහෙම කටයුතු කරලා ආපහු එන්න කියලා කියන්නේ. එතකොට මේ ඒ දෙවියන්ගේ පණිවිඩය අහගෙන ආපු මනුස්ස ලෝකෙට ආපු අය අපි අතර කොච්චර ඇද්ද? නමුත් දැන් මතකද එහෙ ඉඳලා ආවේ මෙහෙමයි කියලා. අපි ආවේ නිර්මල ධර්මයේ හොයාගෙන ශ්‍රද්ධාවේ පිහිටලා ආපු තැනට යන්නයි කියලා මතක නැහැ. ඇයි අපිට අමතක? දිව්‍ය ලෝකෙන් චුත වෙලා මාස 9ක් විතර බොහොම පුංචි ඉඩකඩක ගස්බෙනේක රිංගලා වකුටු වෙලා ඉන්න වඳුරු පැටියෙක් වගේ ගර්භාෂය ඇතුළට වෙලා මාස 9ක් 9මාරක් ඉඳලා මේ ලෝකෙට එනකොට එදා මතක තියාගෙන ආපුව අමතක වෙලයි තියෙන්නේ. මෙරිලා ඉපදිච්ච හින්දා. ආන් ඒක අවදි කරවන්න පින්නතිනි ශ්‍රද්ධ කල්යාණ මිත්‍රයෝනේ. ආන් ඒකයි කිව්වේ හත්මුතු පරම්පරාවක් සතුටු කරව ආපු අය සත්පුරුෂයෝ හම්බුන්නේ නැත්තම් සතර අපායට කියලා. එතකොට කවුද කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනේ? මුලින්ම අම්මා තාත්තා. ඒ දෙන්න තමයි දරුවන්ට ආගම දහම උගන්වන්න ඕනේ. තිසරණ පන්සිල් ගැන කියලා දෙන්න ඕනේ. දෙවුනාට වර්තමානයේ හුඟක් අකමැත්තෙන් උනත් කියන්න වෙන්නේ ඒ දෙන්න තමයි මේ මහා පුණ්‍යවන්තයෝ නිරේට හරවලා තියෙන්නේ. හොඳට හිතලා බලන්න. පුංචි කාලේ ඉඳලා අම්මා බොරු උගන්වනවා. අම්මගේ බොරුව අහහ බය වෙවි ඉන්නවා. ටික කාලයක් යනකොට දැනගන්නවා අම්මා කියන්නේ බොරු කියලා. ඊට පස්සේ ළමයා අම්මා කියන එක පිළිගන්නේ. අම්මා කියන ඒවා විශ්වාස කරන්නේ. එයි අම්මා පුංචි කාලේ ඉඳලා ඉගෙනුවේ බොරු හින්දා. පුංචි කාලේ නලව ගන්න වෙච්චාම කොච්චර බොරු කීවද? ඉතින් ඇත්තට මේ බොරු වලට ඒ ළමයා බය වෙනවනේ. බය වෙලා යා අඬන එක නැවැත්තුවානේ. දඟලන එක නැවැත්තුවානේ. ඉතින් අම්මා දිගටම මේ බොරුව කියාගෙන යනකොට අඬන්න එපා මෙහෙමයි කියලා. ඒ ළමයා බලාගෙන ඉන්නවනේ කෝ දැන් ඔය එනවා කියන කෙනා එනවද කියලා. ඊට පස්සේ අම්මා ගැන විශ්වාස නැහැ. අම්මා කියන්නේ බොරු. අම්මා දරුවට බොරු කියපු හින්දා ඊළඟට දරුවත් නිකම්ම අම්මට බොරු කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ අම්මගේ වචනේ කිසි හයියක් නැතුව යනවා. ඉතින් ඔහොම වෙච්චහම අම්මා විතරක් නෙමෙයි තාත්තා දෙන්නම ඔය ගැන කතා කරන්න ඕනේ. එතකොට තව ටිකක් ලොකු මහත් වෙච්චහම අපිට ඒගොල්ලෝ මේ තිසරණ සමාදන් කරවලා පන්සිල් ආරක්ෂා කරන අය බවට පත් කරලා සංසාරයෙන් එතර කරන්න ඕනේ කියලා චේතනාවක් එනවද? සංසාරයෙන් එතර කරන්න නෙමෙයි මේ සමාජ ප්‍රවාහයෙන් උඩට ගෙනියන්න ඕනේ කියලා චේතනාවක් එනවා. ඒකේ කිසි වරදක් නැහැ. හැබැයි එයා එක පැත්තකින් එක කකුලකින් අරන් ගිහිල්ලා හරියන්නේ නැහැ. එක කකුලෙන් ගෙනිච්චාම කොහේ හරි වැටෙනවා. කකුල් දෙකෙන්ම ගෙනියන්න ඕනේ. සමාජය බොහොම ඉහළ තැනක ජීවත් වෙන්න ඕනේ. එතෙන්ට අරන් යන එක හොඳයි. භාග්‍යතුන් වහන්සේ කවදාවත් එහෙම එපා කියන්නේ නැහනේ. හැබැයි ඒ පැත්ත හදන ගමන් මෙයාලගේ ಗುಣධර්ම පැත්තත් දියුණු කරන්න ඕනේ. අම්මා පිළිබඳව තියෙන ගෞරවය, තාත්තා පිළිබඳව තියෙන ගෞරවය, තුනුරුවන් පිළිබඳව තියෙන ගෞරවය, ගුරුවරයා වැඩිහිටියා පිළිබඳව තියෙන ගෞරවය, කතා බහ කරන හැටි, කෑම කන හැටි, පාරේ යන හැටි, වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන හැටි, වැඩිහිටියෝ ළඟ ඉන්න හැටි, මේ හැම දෙයක් පිළිබඳව දෙපැත්තම උගන්වන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ නැති වුනහම මේගොල්ලෝ අවුරුදු 15ක් 16ක් කෙනෙකුට ඇයි අම්මා ගැන දන්නේ නැහනේ. අම්මා කියන්නේ මෙහෙම කෙනෙක් කියලා දන්නේ නැහැ. අම්මගේ ගුණය දන්නේ නැහැ. ඒ හින්දා අම්මා එක වචනයක් කියනකොට දුවලා වචන 10ක් විතර කියලා. පුංචි අවවාදයක් කරනකොට පුතාලා අඩි හප්පලා යන්නේ.
ඉතින් ඒගොල්ලෝ මොන තරම් පව් රැස් කරගන්නවද? අම්මා තාත්තා ඇසුරු කරනවා කියලා කියන්නේ ගිනි කඳන් දෙකක් එක්ක ඉන්නවා වගේ වැඩ. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. මහ විසගෝර සර්පයෝ දෙන්නෙක් ඇසුරු කරනවා වගේ වැඩ. හොඳටම හොඳයි. වැරදුනොත් අන්තිම නරකයි. මේ කාරණාව ඒ තරම්ම භයානක හින්දායි දේශනා කළේ. දෙපතුල මත නල්ල තියලා සමාව ඉල්ලන්න ඕනේ මෙතෙක් මං අතින් වරදක් වෙලා තියෙනවා නම් මට සමාව වෙන්න කියලා. සුළු වැරදි දවසේ පුදුම විදිහට වෙන්න පුළුවන්. අම්මට කටින් මොකවත් නොකීවට අම්මා ගැන හිතින් තරහ ගන්න හරි පුළුවන්. නමුත් හැන්දෑවේ නිදාගන්න යනකොටවත් දෙපතුල උඩ නල්ල තියලා අම්මේ මං අතින් උනා නම් වරදක්. රිදුනා නම් මන් නිසා හිත තාත්තේ මට සමාව වෙන්න. සඳහන් කරලා තියෙන්නේ සමාව දුන්නොත් හොඳයි නුදුන්නොත් හරි අමාරුයි කියලා. ඒකයි සඳහන් කළේ එහෙම බැරි වුණා එහෙමනම් වලලපු වලගාවට ගිහිල්ලා වැඳලා සමාව ඉල්ලන්න කියලා. මෙරිලා කුණු වෙලා වල ඇතුලේ තියෙන තැනින් සමාව ඉල්ලන්න කියලා කියපුවම වචනේ කොච්චර බරපතලද කියලායි තේරෙන්නේ. වලලපු තැන දන්නේ නැත්තම් චෛත්‍යයක් බෝධියක් ළඟට ගිහිල්ලා මල් පහන් පූජා කරලා අම්මගේ තාත්තගේ නම සිහි කරලා පින් අනුමෝදන් කරලා සමාව ඉල්ල ගන්න කියලා තියෙන්නේ. ඔහොම කියපු තැනක් තව තියෙනවද? එහෙනම් අම්මා තාත්තා කොයිතරම් භයානකද? අපි සුරපුරේට යනකම් අරගෙන යන්නෙත් මේ අය. අපේ ජීවිතේ දුන්නෙත් මේ අය. මේ රංගපාන හැම රංගපෑමක්ම රංගපාන්නෙත් මේ දෙන ජීවිතේ දුන්න හින්දා. එහෙනම් ඒ අම්මට තාත්තට මොන තරම් ණයද? අවුරුදු 100ක් කර උඩ තියාගෙන උපස්ථාන කරලා අවුරුදු 100ක් කියන්නේ විටින් විට බිම තියලා නෙමෙයි. වැසිකිළියට යන්න බැස්සුවෙත් නැහැ, කැසිකිළියට යන්න බැස්සුවෙත් නැහැ. මල පහ කලේ කර උඩමයි. ඒක හොද ගන්නවත් අම්මා තාත්තා බිම තියන්නෙත් නැහැ. ඒ දෙන්නත් හොදලා මමත් පිරිසිදු වෙලා අවුරුදු 100ම කරේමයි. මේක කරන්න පුළුවන් වැඩක්ද? අවුරුදු 100ක් කරමත තියාගෙන සියලුම අප උපස්ථානත් කරගෙන 100ක් අවුරුද්ද ඉවර වෙලා බිම තියහම ධර්මයේ සඳහන් කළේ අන්න ඒ දරුවා අම්මට තාත්තට සලකලා නැහැ කියලා. ඒක එහෙමනම් අපි ගැන කවර කතාවද? මේ කරුණ පෙන්නලා තියෙන අම්මා තාත්තා කියන දෙන්න මොනතරම් බලගතුද කියන එක තහවුරු කරන්න. අපිට කාල වේලාව ටිකක් නිසා අපි සීමිත කරුණු ටිකයි මේ කතා කරන්නේ මේ සූත්‍රය. අද සමාජෙත් එක්ක සාකච්ඡා කරනකොට අතීත සමාජෙත් එක්ක ගලපනකොට භාග්‍යතුන් වහන්සේගේ දහමත් මෙතෙන්ට එකතු කරගත්තාම මේක පැය ගාණක් සාකච්ඡා කරන්න තියෙන කරුණ. නමුත් අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කරමු. අපිට ටිකක් අහලා හුඟක් හිතන්න ඉඩ කඩ ඉතුරු කරගන්න. අපේ අය අහලා ඇති දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව. දසවස්තුක සම්මාදිට්ඨිය බෞද්ධයෙක් වෙන කෙනෙකුට තියෙන්න ඕනේ. දසවස්තුක සම්මාදිට්ඨිය නැති කෙනෙකුට චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය කොහොමත් නැහැ. හරියට බණක් අහන්නත් ශ්‍රද්ධාවෙන් ඒක පිළිගන්නත් දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. දසවස්තුක සම්මාදිට්ඨිය මොකක්ද කියලා මීට කලින් ධර්මදේශනාවල් විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ දසවස්තුක සම්මාදිට්ඨිය තියෙනවා අත්ති මාතා අම්මා කියලා කෙනෙක් ලෝකේ ඉන්නවා. අත්ති පිතා තාත්තා කියලා කෙනෙක් ලෝකේ ඉන්නවා. ඒක ඒකාන්තයෙන් පිළිගන්න ඕනේ. සමහර අය නොඑක් දේවල් කියනවනේ අම්මා තාත්තා ගැන. අම්මෙක් නෑ තාත්තෙක් නෑ කියලා මේ සම්මුතියයි පරමාර්ථයයි දෙක කලවම් කරගෙන වෙනම ලෝකයකට අරන් යන්න හදනවා. තවත් සමහර අය තවත් වෙන මොනවද කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ කරුණ පෙන්නලා තියෙන්නේ මවෙක් ඇත පියෙක් ඇත. මේ ලෝකේ තියෙනවා බරපතල පාප කර්ම පහක්. අපි හරි කියනවා පංච ආනන්තරීය කර්ම කියලා. සංඝ ભેදයයි භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේ සෙලවීමයි
රහතන් වහන්සේ නැසීමයි මවයි පියයි නැසීමයි. ඔය ටිකනේ ආනන්තරීය කර්ම කියලා කියන්නේ. රහතන් වහන්සේගෙන් පස්සේ ඉන්න මහා පුණ්‍යවන්තයා කවුද? අනාගාමීන් වහන්සේ. මෙලවින් චුත වෙච්ච ගමම්ම බඹලෝ උපදින්නේ. ඊළඟට සකදාගාමීන් වහන්සේ, ඊළඟට අනාගාමී, සෝවාන් වහන්සේ. මේ ආර්ය පරපුරේ බාලම තැන ඉඳලා ඉහළට සෝවාන්, සකදාගාමී, අනාගාමී. රහතන් වහන්සේ නැසන එක ආනන්තරීය කර්මයක්. අනාගාමීන් වහන්සේ නැසුවත් ආනන්තරීයයි කියලා කියලා තියෙනවද? එතකොට අපේ අම්මා තාත්තා අනාගාමී වෙන්නේ නැතියා තාම තිසරණ පන්සිල්වත් නැති අයත් ඉන්නවා. ඒත් අම්මලා තාත්තලා. ආන්ගේ තිසරණත් නැති පන්සිලුත් නැති අම්මා ඝාතනය කළොත් ආනන්තරීයයි. එතකොට අනාගාමීන් වහන්සේ ඝාතනය කරලා ආනන්තරීය වෙන්නේ නැහැ. තිසරණයි පන්සිලි දෙකම නැති අම්මා ඝාතනය කරුවොත් ආනන්තරීයයි. තාම බේබතු ජීවිතයක් ගත කරන තාත්තා ඝාතනය කරුවොත් ආනන්තරීයයි. එතකොට කොයිතරම් ඉහළින් තියලා තියෙනවද? නමුත් අපි ඒ ಗುಣ සලකන්න දන්නේ නැත්තේ පුංචි කාලේ දරුවන්ට අපිම ಗುಣ උගන්වපු නැති හින්දා. ඒක හින්දා ඒගොල්ලෝ ගොඩක් පව් කරගන්නවා. ඒ හින්දා සුගතිගාමී බව හිතාගන්න හරි අමාරුයි. පස්සෙවත් සම්මාදිට්ඨිය පහළ වෙලා වෙනත් සත්පුරුෂයෙක්වත් හම්බ වෙලා ධර්ම මාර්ගයට බැහැගත්තොත් හොඳයි. එහෙම අය ඉන්න ඕන තරම්. මුල් පසුබිමේ මොකවත් නැහැ. නමුත් ඇසුර නිසා සමහර අය අන්තයටම නරකෙටම ගියා. සමහර අය සමහර ඇසුරක් නිසා නරක වැඩ ඔක්කොම අත්හැරලා යහපතට ගියා. ඒ ඉතින් තම තමන්ගේ පින්මහිමේ හැටියට. ඉතින් මේ හත්මුතු પરම්පරාවක් සතුටු කරව ආපු අයට ওই ටික කියලා දුන්නේ නැත්තම් මේ ලෝකේ යහපත අයහපත ධර්මය අධර්මය ඉගැන්වුවේ නැත්තම් නිරේටමයි පාර. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණීගෙන්, ගාමිණී තෙල් පින්නතුනි තෙල් කලගෙඩි ගණනාවක් වතුරට හලලා අර පිරිසම වතුර වල වටේට කැරකි කැරකි වැඳගෙන ස්තෝත්‍ර කියලා අර තෙල් වලට කියනවා අනේ තල තෙල් අනේ ගිතෙල් යට යන්න යට යන්න යට යන්න කියනවා. තෙල් යට යනවද? දැන් කළු ගලට ගොඩ එන්න ගොඩ එන්න ගොඩ එන්න කිව්වා කළු ගල එන්නේ නැහැ. දැන් තෙල් වලට යට යන්න යට යන්න යට යන්න කියනවා තෙල් යට යන්නේ. තෙල් යට යවන්න ඕන නිසා තෙල් කලගෙඩි පිටින් වතුරට විසි කරනවා. කලගෙඩිය කටු ටික වතුරේ පතුලට යනවා. කටු ටික පතුලට යනකොට තෙල් ටික උඩට එනවා. මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරিলা තිසරණ පන්සිල් මත පිහිටලා කටයුතු කරපු අය ඒ අයත් මැරිලා කටු ටික මහ පොළොවේ යට යනවා. පුද්ගලයා සුගතිගාමී වෙනවා. මේ ජීවිතය පෝෂණය කරපු කටු ටික යට යනවා. පුද්ගලයා සුගතියට යනවා. එතකොට ඒ සුගතිගාමී වුණේ කවුද? මනාව තුනුරුවන්ට කීකරු වෙච්ච අය. මනාව සම්මාදිට්ඨික වෙච්ච අය. ගාමිණීට මේ කරුණු ටික කීවා. ගාමිණී පස්පව් කර කර ඉඳලා දස අකුසල් කර කර ඉඳලා මැරිලා සුගතියට යන්න බෑ. කයෙන් කරන වැරදි 3යි. වචනයෙන් කරන වැරදි 4යි. හිතින් කරන වැරදි 3යි. මේ 10න් අත මිදෙන්නයි භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරන්නේ. අපි උගන්වන්න ඕනේ මේ 10න් බේරගන්න. මොනතරම් ඉහළට ඉගෙනුවත් වැඩක් නැහැ මේ 10 කෙරෙනවා. මේ ටික දක්වහම ගාමිණීට හරි සතුටුයි. ප්‍රශ්න ටිකට හොඳටම උත්තර හම්බුණා. ගාමිණී තාම සම්මාදිට්ඨික නැහැ, බෞද්ධ වෙලා නැහැ. ගාමිණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ ගාව දන ගහලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් ලෙස සලකනසේක්වා. ශ්‍රාවකෙක් ලෙස සලකනසේක්වා. ස්වාමීනි අද පටන් මම බුදුන් සරණ ගියපු කෙනෙක් හැටියට සලකනසේක්වා කියලා වන්දනා කරලා තමන් බෞද්ධයෙක් වුණා කියන කාරණාව ප්‍රකාශ කරලා ගාමිණී යන්න ගියා.